හොඳයි ආයිබෝන් සියලු දෙනාටම අපි මේ පුරෝකථනය සම්බන්ධ අවසාන මාතෘකාවට තමයි අවිල්ලා තියෙන්නේ අවසාන වීඩියෝ එකට. ඒක තමයි පුරෝකථන දෝෂ සහ පුරෝකථන දෝෂ මිනුම් කිරීම කියන එකට. මොකද මේ පුරෝකථන දෝෂයක් කියලා කියන්නේ? forecasting errors. පුරෝකථන දෝෂයක් කියලා කියන්නේ පුරෝකථනය කළාට පස්සේ අනාවැකියක් කළාට පස්සේ ඒක ඇත්තටම සත්‍ය ලෙසම සිද්ධ වෙනවනේ. ඒතර පුරෝකථනය කිරීමෙන් පුරෝකථනය කරන ලද අගයයි ඇත්තටම ලැබිච්ච අගය අතර තියෙන වෙනස තමයි පුරෝකථන දෝෂය කියලා කියන්නේ. ඒතර සත්‍ය ලෙසම ලැබුණු අගය තමයි capital A actual එක, forecasted අගය තමයි capital F කියලා කියන්නේ. මෙන්න මේ දෙක අතර වෙනස තමයි බොහොම සරලවම පුරෝකථන දෝෂය කියලා කියන්නේ. මේක ගුණාත්මක පැත්තට වෙන්නත් පුළුවන්, ප්‍රමාණාත්මක පැත්තට වෙන්නත් පුළුවන්. අපි කියනවා අද ප්‍රශ්නේයි අවසර සෑහෙන්න වහි කියලා කියනවා. හරි? ඒක තමයි පුරෝකථනය. නමුත් වැස්සේ ටිකයි. එච්චර තදියට වැස්සේ නැහැ. එන එක තමයි ඇක්චුවල් එක. ඒතකොට ඊළඟ දවසේ කියන ඔයා කිව්වට කලින් දවසේ හොඳටම වහි කියලා එච්චර වැස්සේ නැහැ. නේද? එච්චර වැස්සේ නැහැ. හරි. එතකොට ගුණාත්මකවත් A සහ F අතර වෙනසක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ ගුණාත්මක පැත්ත නෙමෙයි ප්‍රමාණාත්මක පැත්ත පිළිබඳව තමයි දැන් මේ අපි කියන්නේ. හරි? එහෙනම් පුරෝකථන දෝෂය කියන එක බොහොම සරලව කිව්වොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? සත්‍ය ලෙසම ලැබුණු අගයත් ඊට පෙර පුරෝකථනය කරන ලද අගයත් අතර පවතින වෙනස කියන. හරි? බොහොම සරලව. එහෙනම් තරුවක් දාලා අපිට සරණක් දාන්න පුළුවන්. සත්‍ය ලෙසම ලැබුණු අගය සහ සත්‍ය ලෙසම ලැබුණු අගය සහ පුරෝකථනය කරන ලද අගය අතර පවතින වෙනස. එනම් A ඍණ F ලෙස පුරෝකථන දෝෂය යන්න සරලවම හඳුන්වා දිය හැකියි. සරලවම හඳුන්වා දිය හැකියි. A ඍණ F. සාන F ඍණ A කියලා කියන්නේ. හරි? A ඍණ F actual එකෙන් forecasted එක අඩු කරනවා. ඒක ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. ධනාගයක් වෙන්නේ forecasted එකට වඩා actual එක වැඩි වුණා නම්. ඍණාගයක් වෙන්නේ forecasted එකට වඩා actual එක අඩු වගයක් වුණා නම්. forecasted සහ actual එක සමානයි නම් A ඍණ F බිඳුවයි. ඒතර දෝෂයක් නැහැ. හරි? ඒක බොහොම සරලව A ඍණ F වලින් ගන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය විධිමත් ගණනය කිරීමක් අපි හඳුනාගෙන තියෙනවා. හරි? විධිමත් ගණනය කිරීමක් හඳුනාගෙන තියෙනවා. ඒකට තමයි ඊළඟ තරුවයට තියෙන්නේ. එහෙනම් දෙවෙනි තරුව දාලා අපිට ලියන්න පුළුවන්. පුරෝකථන දෝෂය යන්න ප්‍රමාණාත්මකව මිනුම් කිරීම සඳහා වඩාත්ම භාවිතා වන මිනුමක් ලෙස නිරපේක්ෂ මධ්‍යන අපගමනය යන මිනුම හඳුන්වා දේ. එහෙනම් අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ ඒකයි.
නිරපේක්ෂ මධ්‍යන අපගමනය. නිරපේක්ෂ මධ්‍යන අපගමනය. දැන් අපිට ලැබෙන ගැටලුවේ ස්වභාවය ගත්තොත් අපිට ලැබෙන ගැටලුවේ ස්වභාවය අපිට මෙන්න මෙහෙම හඳුනා ගන්න පුළුවන්. අපිට මෙතන ගන්න පුළුවන් කාලය කියන එක සමහරවිට ජනවාරි මුගක් වෙලාට මාසවල ඉන්නේ අපි එහෙම නිකන් හිතමු ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි පළවෙනි මාස 6 ගත්තා. ඒතකොට ඒකේ forecasted value එකක් සහ actual value එකක් කියලා එකක් ගන්න පුළුවන්. ඒතර වගුවේ ඇත්තනම දෙන්නේ විකුණු. නේ විකුණු. මෙතන දෙනවා විකුණු. ඇත්තට ඒ විකුණුම් කියන්නේ මොන විකුණුම්ද? සත්‍ය විකුණුම්. actual එක. ඒතර ඒ actual එක ගාණේදී ඔයගලන්ට සපයනවා. අනිවාර්යයෙන් මේ ටික සපයන්න ඉපෑනේ. නේ? සපයනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට අදාළව forecasted එකක් හොයාගන්න. හරි? forecasted එකක් හොයාගන්න පුළුවන්. ඒතර සමහරලාට පළවෙනි ඒවට අපිට forecasted ඒවා එන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ඒවට තමයි එන්නේ. හරි? ඊළඟ ඒවට තමයි එන්නේ. ඒතකොට ඒ අනුව ARINF කියලා එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ ARINF හරහා තමයි මේ නිරපේක්ෂ මධ්‍යන අපගමනයේ mean absolute deviation කියන එක හැදෙන්නේ. ඒතර ඒ සඳහා තිබෙන සූත්‍රය තමයි MAD කියන එක හැදෙන්නේ කොහොමද? ARINF අඩු කරනවා. ඒකින් F අඩු කරනවා. හරි? ඒකින් F අඩු කරලා ඒකට මාපාංකය ගන්නවා. ඒ කියන්නේ ධන වුණත් ඍණ වුණත් ධනාගයක්ම කියන එක. ඒවා එකිනෙකා එකතු කරනවා. සිග්මා. බෙදනවා ගත්ත නම්බර් සංඛ්‍යාව. හරි? මේක තමයි MAD ගණනය කිරීමේ සූත්‍රය වෙන්නේ. හරි? එහෙනම් ලියන්නකො සටහන. මාතෘකාව ලිව්වා නිරපේක්ෂ මධ්‍යන අපගමනය mean absolute deviation. දැන් නිරපේක්ෂ කියන්නේ absolute කියන එක. ඒතකොට සිංහල වචන දෙක මාරු වෙලා තමයි ඉංග්‍රීසි වචන ලියවෙන්නේ. හරි? නිරපේක්ෂ මධ්‍යන අපගමනය නමුත් ඉංග්‍රීසියෙන් ලියනකොට ලියන්නේ mean absolute deviation MAD. හරි? ඒතකොට ඒකට අදාළ වෙන ටේබල් එකක් තියෙනවා. ටේබල් එකත් ඔයගොල්ලෝ නැද ගන්න පුළුවන්. ටේබල් එක ඇඳ ගන්න පුළුවන්. අපි අන්තිම එක ARINF ගන්නවා කියන එකත් ලියමුකෝනේ. ඒතර ඒකේ අඩු කරලා ධනාගය විතරක් ගන්න. ඒතර ධනාගය ලැබෙන්නේ උඩ දෙකට එන්නේ නැහැ. ඒකයි මම මෙතන විශේෂයෙන් ටේබල් එක ඇන්දේ. මොකද actuals තිබ්බට forecasted ඒවා නැත්නම් ARINF එකකුත් එන්නේ නැහැ. හැබැයි ඊට පල්ලෙහා තියෙන ඒවා එකෙන් එන්න පුළුවන්. හරි. ඒවෙන් පල්ලෙහෙන් එන්න පුළුවන්. එහෙනම් ටේබල් එකත් ඇඳලා ඉස්සරහින් අපිට සූත්‍රය ලියා ගන්න පුළුවන්. ඒතරේ නොටේෂන් වල තේරුම දාගන්නත් පුළුවන්. A කියලා කියන්නේ සත්‍යයගේ. F කියලා කියන්නේ පුරෝකතනාගය. N කියලා කියන්නේ ලබාගත් කාල පරිච්ඡේද ගණන. ලබාගත් කාල පරිච්ඡේද ගණන. ඒතර කාල පරිච්ඡේද කියනකොට දැන් මේ මන් ඇඳලා තියෙන ටේබල් එකේ
මාස 6ක් තිබුණට මාස ජූන් ජූලයි වෙනකන් නේ මාස 7ක් තියෙනවා. මාස 7ක් තිබුණට අපිට එන්නේ මෙන්න මේ මාස 5 විතරනේ. ඒ 5 තමයි මෙතනට එන්නේ. හරි. ඒ කියන්නේ ඇක්චුවල් 7ක් තිබුණට ෆෝකාස්ටඩ් තියෙන්නේ 5ක් විතරයිනේ. ඒතර n කියලා කියන්නේ 5යි. හරි. ඔරිජිනල් ටේබල් එකේ මාස 7ක් තිබුණා. ඒතර හැම විභාග ප්‍රශ්න පත්‍රයකදීම මෑට් ගණනය කිරීම ඔයගොල්ලන්ගේ විමසලා තියෙනවා. හැම ප්‍රශ්න පත්‍රයකදීම මෑට් ගණනය කිරීම විමසලා තියෙනවා. අපි නම් මේකට ගැටලුවක් ගනිමු. අපි මේ වෙනකොට භාවිතා කරලා තියෙන ගානම පාවිච්චි කරමු. ඔයගොල්ලන්ට තියෙනවා සීමා සහිත ABC කලින් වීඩියෝස් වල තියෙනවා සීමා සහිත ABC සමාගමේ විකුණුම් සම්බන්ධ ගැටලුව. අන්නේ ගැටලුව අපි යොදා ගමු. එහෙනම් අපි ලියමු ගැටලු සීමා සහිත ABC සමාගමෙහි ජනවාරි සිට අගෝස්තු දක්වා විකුණුම් තොරතුරු සලකන්න. ඉක්මනට මේ ටේබල් එක අපි නැවත ලියාගමු. මේක මම කලින් වීඩියෝ එකකදී දුන්න ගැටලුවක්. හරිනේ? එතකොට අපි පුරෝකථනාගයන් ලබා ගන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. ක්‍රම තුනයි ඇත්තරම. ක්‍රම තුනයි. පළවෙනි එක තමයි සරල චල මධ්‍යන ක්‍රමය. දෙවෙනි එක තමයි බරිත චල මධ්‍යන ක්‍රමය. තුන්වෙනි එක තමයි ඝාතීය සුමටනය. එතන මේ ගැටලුවට අපි සරල චල මධ්‍යන භාවිතා කළා මාත්‍රය 2 අවස්ථාවටත් මාත්‍රය 4 අවස්ථාවට. ඒ ගණනය කිරීම කලින් වීඩියෝ වල තියෙනවා. මාත්‍රය 2 අවස්ථාව මාත්‍රය 4 අවස්ථාවට සරල චල මධ්‍යන ගත්තා. ඊට පස්සේ බරිත චල මධ්‍යන ගත්තා. ඒත් අවස්ථා උදාහරණ අවස්ථා දෙකකට බරිතගයන් 0.6 0.3 0.1 විදිහට එක ගැටලුවක් කරලා තියෙනවා. 0.4 0.3 0.2 0.1 විදිහට තව ගාණක් කරලා තියෙනවා. මේකේ මාත්‍රය 3 අවස්ථාවක් අරගෙනක් තියෙනවා. මාත්‍රය 2ක් තියෙනවා 3ක් තියෙනවා 4ක් තියෙනවා. ඒතර බරිත ජල මධ්‍යන බරිතගයන් 3ක් තියෙන 0.6 0.3 0.1ක් කරලා තියෙනවා. බරිතගයන් 4ක් තියෙන 0.4 0.3 0.2 0.1 ගාණක් කරලා තියෙනවා. ඊට පස්සේ ඝාතීය සුමටනේ අරගෙන තියෙනවා ඇල්ෆා 0.3 සඳහා. ඒ ගණනය කිරීම අපි කරලා තියෙනවා. ඒ ගණනය කිරීම එක
තමයි මේකේ දැන් ඉදිරියට යදෙන්නේ. ඒ නිසා ගණනය කිරීම දේවල් ළඟ පරිශීලනය කරන ගමන් තමයි අපිට මේක ඉක්මනටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි? රයිට්. එහෙනම් එතකොට අපිට පුළුවන් මෑත් ගණනය කරන්න ඔය හැම F අවස්ථාවම සලකලා. මොකද ඇක්චුවල් එක තියෙනවා F ගන්න පුළුවන් ඔය ඕනෑම අවස්ථාවක. ඒතර ගැටලු ඔයගලන්ට ගන්න පුළුවන් ගැටලු 1යි 2යි 3යි 4යි 5යි 6ක්. මෑත් ගණනය කරන්න පුළුවන් අවස්ථා 6ක් ගැන අපිට තියෙනවා. අවස්ථා 6ක් ගැන තියෙනවා. රයිට්? අපි නම් ඒක කොටස් 6ක් විදිහටම කරමුද? පහත සඳහන් එක් අවස්ථාව සඳහා පහත සඳහන් එක් අවස්ථාව යටතේ පහත සඳහන් එක් අවස්ථාව යටතේ මෑත් ගණනය කර ලැබුණු අගයන් පිළිබඳ විවරණයක් කරන්න. ලැබුණු අගයන් සම්බන්ධ විවරණයක් සිදු කරන්න. ඒතර ගණන් 6ක් ගැන අපි කතා කරනවා. එක මාත්‍රය දෙක වන සරල චල මාධ්‍යන. මාත්‍රය දෙක වන සරල චල මාධ්‍යන. ඊට පස්සේ මාත්‍රයේ 3 වන සරල චල මාධ්‍යන. මාත්‍රයේ 4 වන සරල චල මාධ්‍යන. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව බිංදුව දශම 6 කමා බිංදුව දශම 3 කමා බිංදුව දශම 1 ලෙස බරිත අගයන්ගෙන බරිත චල මාධ්‍යන. බරිත චල මාධ්‍යන. ඊට පස්වෙනි අවස්ථාව මේ ඉලක්කම් 4 දශම 4 දශම 3 බිංදුව දශම 4 බිංදුව දශම 3 බිංදුව දශම 2 බිංදුව දශම 1 ලෙස බරිත අගයන්ගෙන බරිත චල මාධ්‍යන. තුන්වෙනි එක ජනවාරි මාසය සඳහා පුරෝකථන විකුණුම් 80 සහ 80 ලෙස උපකල්පනය කර පුරෝකථන විකුණුම් 80 ලෙස උපකල්පනය කර සහ ඇල්ෆා සමානයි 0.3 ලෙසගෙන ඝාතීය සුමටනය. ඝාතීය සුමටනය. හරි. එහෙනම් මේ එකින් එක අපි කරමු. මේ ගණන් 6ම කරමු. බැරි වෙලා යන්නේ. හරි. ඒතර මේ ටේබල් එකම පාවිච්චි කරනවා. පළවෙනි කොටස මොකද්ද? මාත්‍රය 2. හරි. මාත්‍රය 2 වන සරල චල මාධ්‍යන. ඒතර ටේබල් එකේ එක්ස්පැන්ෂන් එකක් අපි දාගන්න වෙනවා නේ.
පරණ ටේබල් එකේ එහෙමම තියාගන්න මේ පිළිතුර. ඉතින් මේ තියෙන්නේ මේ විකුණුම් කියලා කියන්නේ actuals. ඒ forecasted ඒවා වෙනම ගන්න ඕනේ. ඒ මාත්‍රය දෙක වෙන එක අපි අරගෙන තියෙනවා. ඊලක්කම් මම කෙලින් පාවිච්චි කරන්නම්. මාත්‍රය දෙක පටන් ගන්නේ කොහොමද? 85යි 100යි එකතු කරලා දෙකෙන් බෙදෙනවා. මේ දෙකට අයින් වෙනවා. 85යි 100යි දෙක එකතු කරලා 185යි දෙකෙන් බෙදුවාම 92.5යි. ඊට පස්සේ 100යි 110 එකතු කරලා දෙකෙන් බෙදෙන 105යි. මේ ඔක්කොම අපි අරගෙන තියෙනවා. ඒක නිසා මම මේ ඉලක්කම් එහෙමම ලියන්නම්. දැන් ඇත්තටම අපි අරගෙන තියෙනවා සැප්තැම්බර් වල ෆෝකාස්ටඩ් එකක්. ඒක ඇවිල්ලා තියෙන 135යි කියලා. සැප්තැම්බර් වල ෆෝකාස්ටඩ් එක 135යි කියලා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක මේකේ ලියන්න ඕනේ නැහැ. මොකද ඒකේ ෆෝකාස්ටඩ් එකක් ආවට ඇක්චුවල් එකක් නැහැනේ. නේද? ඒක නිසා ඒක අතහැරලා දාන්න පුළුවන්. ඒක හරියට අර ජනවාරි පෙබරවාරි වල තත්ත්වය වගේ තමයි උඩ තියෙන්නේ. මේකෙදි වෙන්නේ 135 එනවා. ඇක්චුවල් එකයි නැත්තේ. උඩ අවස්ථා දෙකේ ඇක්චුවල් දෙක තියෙනවා ෆෝකාස්ටඩ් එකයි නැත්තේ. ඒ උඩ තියෙන එක අපිට මකන්න බැරි නිසා ඒක එහෙමම තියෙනවා යට එක නොලියෙන්න. හරි යට එක නොලියෙන්න. රයිට් ඊට පස්සේ තව තීරුවක් ඕන වෙනවනේ. ඒරින F ඒකෙන් F අඩු කරලා ඒක මාපාංකේ ගන්න. ඒක පළවෙනි දෙකට එන්නේ නැහැ. 110න් 92.5 අඩු කළා 17.5යි. ඍණාවක් ධන ලියන්න 125 ඍණ 105 20යි. 120 ඍණ 117.5 2.5යි. 135 ඍණ 122.5 12.5යි. 130 ඍණ 127.5 2.5යි. ඔක්කොම ධන ඉලක්කන්නේ. මේක 7.5. ඒතර ඒක එකතු වෙනවා යට 2.5. ඒතර අපිට ලියන්න පුළුවන් සූත්‍රය මෑඩ් එන්නේ සිග්මා ඒරින F එකතුව බෙදීමෙන්. ඒතර මේකෙදී ඉන්නේ 62.5 බෙදෙන ඔක්කොම ඉලක්කම් කීයක්ද ඉන්නේ? ඉලක්කම් 6යි ඉන්නේ. ඉලක්කම් 6යි. ඒතර නා 10.4යි. හරි. ඔය තියෙන මාත්‍රය දෙකවන සරල චල මැදයෙන් 10.4යි. එහෙනම් ඔය වගේම අපිට පුළුවන්
දෙවෙනි ගානටත් එන්න. මාත්‍රය 3. මාත්‍රය 3. එතකොට පරණ තීරු දෙක පළවෙනි තීරු දෙක පරණ එකේ එහෙමම එනවා. forecasted එකයි area F වල absolute values තීරු දෙක තමයි වෙනස් වෙන්නේ. ඒතර මාත්‍රය 3 ගනිද්දී මේ values කලින් අරන් තියෙනවා. ඒතර මාත්‍රය 3 ගන්නකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ 85 100 110යි තුනම එකතු කරලා 3ෙන් බෙදන්නේ. ඒතර ඒක පටන් ගන්න අප්‍රේල් වල ඉඳලා. නේ? ඒක පටන් ගන්න අප්‍රේල් වල ඉඳලා 98.3යි 111.7යි 118.3යි 126.7යි 128.3යි. ඒතර ඒරිනේෆ් ගන්න ඕනේ පළවෙනි තුන අයින් වෙනවා. හරි. ඒකෙන් F අඩු කළා ඇබ්සලියුට් එකේ ගත්තා. මේකේ ඔක්කොම ඉන්නේ ධනාගයන්මයි ඍණාගයන් ඉන්නේ නැහැ. ඍණාවත් ධනම තමයි ලියන්නේ. ඒතර ඒරින F වල එකතු වෙන්නේ 66.7යි. ඔක්කොම එන්නාගයන් තියෙන්නේ 5යි. එන්නාගයන් තියෙන්නේ 5යි. සීලෝම මාස නෙමෙයි ඒරින F ගේ මාපාංකේ ලැබිච්ච ඉලක්කම් 5යි තියෙන්නේ. එහෙනම් මේක බෙදන්න ඕනේ 5යි. ඒතර 13.34යි. 13.34. එහෙනම් ඊට පස්සේ යන්න පුළුවන් තුන්වෙනි ගානට. මොකද තුන්වෙනි එක මාත්‍රය 4. ඒතර මාත්‍රය 4 ගන්නේ මුලින්ම 85 100 110 125 එකතු කරනවා. ඒ කියන්නේ පළවෙනි 4 දෙනා එකතු කරලා 4ෙන් බෙදනවා. පළවෙනි 4 දෙනාට මෙන්න 120 ඉස්සරහින් තමයි පටන් ගන්න. හරි. ඒක 105යි. මේක 113.75යි. මේක 122.5යි. 127.5යි. සැප්තැම්බර් ෆෝකාස්ටඩ් එකක් එනවා. නමුත් ඒක ලියලා තේරුමක් නෑ.
හරි. අඩු කළා එකතු කළා 56.25. ඒතර ඔක්කොම වැලියුස් මෙතන තියෙන 4යි. බෙදුවා 4යි. ඒතර එනවා 14.06යි අපි 14.1යි කියලා කියමු. 14.1යි. ඒතර F අගයන් කලින් අගයන් නමුත් ඔයගලන්ට ටග් ගාලා කැල් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි 4 වෙනි කොටසට එමු. ඒතර 4 වෙනි අවස්ථාව වෙන්නේ බරිත චල මධ්‍යන 0.6 0.3 0.1ට බරිත චල මධ්‍යන මොනවාද අගයන් 0.6 0.3 0.1 එතකොට 85 ළඟ එකනේ වැඩි බරක් එන්නේ. එතකොට 110.6න් මේ 110.6න් 100.3න් 85.1න් වැඩි කරලා එකතු කරන්න ඕනේ. එකතු කරලා ලියන්නේ 125 ඉස්සරහින්. එතකොට ඒක 104.5යි. උඩ 3 දෙනා අයින් වෙනවා. ඔය ක්‍රියාවලියෙන් පල්ලෙහාට කරා මේක අපි කලින් කළා වීඩියෝස් වලදී. ඒ ඉලක්කම මම පාවිච්චි කරන 118යි 120.5යි 129.5යි 130.5යි. කලින් කිව්වා වගේම සැප්තැම්බර් වලත් ෆෝකාස්ට් දෙයක් එනවා. නමුත් ඒක මෙතනට ඕන වෙන්නේ නැහැ. මොකද ඇක්චුවල් එකක් පේන්නේ නැති නිසා. ඊට පස්සේ අඩු කරලා ගමු 125න් 104.5ක් අඩු කරනවා 10 20.5යි. මේක 2යි. මෙතන 135න් 120.5ක් අඩු කරනවා 14.5යි. මේක 0.5යි. මෙතන 9.5යි. එකතු වෙනවා 47ක්. 47 බෙදන්න ඕනේ 5න්. මොකද ඔක්කොම ඉලක්කම් තියෙන්නේ 5යි. එතන උත්තරේ 9.4යි කියලා. නමය දශම 4යි. මේ තියෙන්නේ 4 වෙනි කොටස බරිත ජල මධ්‍යන 3ක් භාවිතා කරලා කරලා. ඊළඟ 5 වෙනි ගාන දුන්නේ බරිත ජල මධ්‍යනම තමයි. අගයන් 4ක් භාවිතා කරා. පස්වෙනි ගානනේ. ඒතර බරිතාගයන් වෙන්නේ 0.4 0.3 0.2 0.1. ඒතර පළවෙනි ඉලක්කම් 4න් භාවිතා වෙන නිසා පස්වෙනි එක. ඒ කියන්නේ මැයි මාසේ ඉඳලා තමයි forecasted values ලියවෙන්නේ.
පළවෙනි 4ම ඉරියන් දෙනවා. එතන මෙතන ඉඳලා ලියවෙන්නේ ඒ කියන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද? 125 වැඩි වෙනවා 0.4ෙන්. 110 වැඩි වෙනවා 0.3ෙන්. 100 වැඩි වෙනවා 0.2ෙන්. 85 වැඩි වෙනවා 0.1ෙන්. ආසන්න මාසයට තමයි වැඩි බර දෙන්නේ. පල්ලෙහා ඉඳලා තමයි යන්නේ උඩට. හරි. ඒතර ඒ ලැබෙන ඉලක්කම තමයි මෙතන ලියන්නේ 111.5යි. මේක 117.5යි. මෙයා 126යි. මෙයා 129යි. මේ හැම වෙලාවෙම ඇක්චුවල් එකට වඩා ෆෝකාස්ටඩ් එක අඩු වෙලා තියෙනවා නේ. නේද? මේ දක්වා ආව හැම ගානකදී මේක වෙලා තියෙනවා. ඒක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඒක ඍණාවොත් අපි ධන කියලා ලියනවා. ඒකයි මාපාංකයෙන් කියවෙන්නේ. එකතු වෙනවා 41ක් කියලා. දැන් උඩ තියෙන 41 බෙදාන ඉලක්කම් 4කින් විතරයි. එතන 10.25යි. දශම ස්ථාන එකකට ලිව්වත් කමන්නේ 10.3යි කියලා. හරි. ඒතර ඔය තියෙන බරිත චල මාධ්‍යය. අන්තිම අවස්ථාවට එනවා 6 වෙනි එක ඝාතීය සුමරණය. ඒතර ඒක ඇල්ෆා දෙනවා 0.3යි කියලා. 0.3යි කියලා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි කලින් සරල චල මාධ්‍යනවලදීවත් බරිත චල මාධ්‍යනවල නොලැබිච්ච දෙයක් තමයි මේ ජනවාරි වලට ඇක්චුවල් එකක් 85 කොහොමත්ම කලින් ගණන් පහේදීත් පාවිච්චි වුණා. ඊට අමතරව ජනවාරි වල ෆෝකාස්ටඩ් එකක් ගාණිත් දෙනවා. මේ ගානේ දුන්නා 80යි කියලා ගන්න කියලා. ෆෝකාස්ටඩ් එක. ෆෝකාස්ටඩ් එක 80යි කියලා ගන්න කියලා දුන්නා. මම ඒක හයිලයිට් වෙන්න දාගන්නම්. සමහරලාට ගානක දෙන්නේ නැති වුණොත් ෆෝකාස්ටඩ් අගය ඇක්චුවල් 85ම ෆෝකාස්ටඩ් කියලා හිතනවා. අපි එහෙම කියලා දීලා තියෙනවා. මේක 80යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ උඩ ඉඳලම ෆෝකාස්ටඩ් වැලියුස් මේකෙදි පිරෙනවා. ඒක මේ ඝාතීය සුමරණයේදී සිද්ධ වෙන විශේෂ දෙයක්. අනිත් ඒවාදී උඩ ඉරියන් දුනට ඝාතීය සුමරණයේදී උඩ ඉඳලම ෆෝකාස්ටඩ් වැලියුස් ලියවෙනවා. 80 කියන එක ගානේ දුන්න ඉලක්කම පල්ලෙහාට කැල්කියුලේටඩ් අගයන් වෙනම මම ලියන්න. මේ ඔක්කොම අපි කැල්කියුලේට් කරලා අරගෙන තියෙනවා. කියන්නේ ඝාතීය සුමරණයේදී F කියන තීරුව සම්පූර්ණයෙන්ම පිර වෙනවා. ඉරි ඇඳෙන්නෙම නැහැ. සම්පූර්ණයෙන්ම පිර වෙනවා.
හරි. ඊට පස්සේ ARNF වලට යන්න පුළුවන්. එතන මෙතන 5යි කියලා එනවා. හරි. එතකොට මේ විදිහට ARNF වල මාපාංක ගැන ලියා ගන්න පුළුවන්. ඒතර ඒක එකතු වෙනවා එකසිය 54.28යි. ඉතින් මෙතනට එනවා 154.28 බෙදෙන්නේ ඔක්කොම ඉලක්කම් 7කින් බෙදෙන්නේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු 8කින් බෙදෙන්නේ. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8කින් බෙදෙන්නේ. එතන එනවා 19.2යි 9 කියලා ගමු. නැත්නම් 19.3යි. 19.3. හරි. එතන මේ විදිහට තමයි ඝාතීය සුමටනේ. එතන ඝාතීය සුමටනේදී F කියන තීරුව සම්පූර්ණ තීරුවක් වෙනවා. හරි. සම්පූර්ණ තීරුවක් වෙනවා. ඒ සම්පූර්ණ තීරුවත් එක්ක තමයි මේ අපේ ගණනය කිරීම ඉදිරියට යන්නේ. එතකොට ෆුල් රේන්ජ් එකක් ඇත්තනම ඝාතීය සුමටනේදී අරගෙන තියෙනවා. හරි ෆුල් රේන්ජ් එකක් අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට එහෙනම් කරන්න පුළුවන් දේ තමයි ඔයගලන ගානේදී දුන්නේ මේ කොටස් 6 දුන්නා දීලා විවරණයක් අහනවා. හරි විවරණයක්. ඒ විවරණයෙන් ඇත්තටම කරන දේ තමයි මොන ක්‍රමයේද මේ අවස්ථාවේ මේ දීලා තියෙන ඉලක්කම් වලට අදාළව මේ අවස්ථාවේදී වඩාම හොඳ පුරෝකථන ක්‍රමය කුමක්ද කියන එක හඳුනා ගන්න තමයි විවරණය පාවිච්චි කරන්නේ. විවරණයෙන් කරන්නේ ඒදී. ඒ කියන්නේ mean absolute deviation MAD කියනාගේ අඩුවගයක් නම් ඒ පුරෝකථන ක්‍රමය සාපේක්ෂව මේ වෙලාවේදී හොඳයි කියලා කියනවා. මේ වෙලාවේදී හොඳයි කියලා කියන්නේ මේ දීලා තියෙන ඉලක්කම් අනුව. මේ දීලා තියෙන ඉලක්කම් වලට හැටියට. හරි? සහ මේ වෙලාවේදී පාවිච්චි කරන චල මධ්‍යනේ කීයද? මාත්‍රය 2ද 3ද 4ද?
බරිත නම් බරිතාගයන් මොනවද? ගාතිය නම් ගාතිය වල දශම කීයද ඇල්ෆා වලාගේ. මේ වෙලාවට අදාළව වඩා හොඳ එක මොකද්ද කියලා තමයි ওই විවරණයෙන් කියන්නේ. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් සටහන විවරණය කියලා. විවරණය. ඒතර අපිට මේ ඉලක්කම් 6ම ඇවිල්ලා තියෙන නිසා විවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මොකක්ද එහෙනම් කියන්න පුළුවන් දේ? විවරණය වඩාම අඩු මෑඩ්ඩාගේ ඇවිල්ලා තියෙන කොතනින්ද? මාත්‍රයේ 2 1 ආවේ අපිට 10.4යි. මාත්‍රයේ 3ට ආවේ 10.34යි. මාත්‍රයේ 4ට ආවේ 14.1යි. බරිතාගයන් 3ක් දුන්න එකට 9.4යි. බරිතාගයන් 4ක් දුන්න එකට 10.25යි. ගාතිය සුමටනේට 19.29යි. නැත්නම් 19.3යි. එහෙම ආවා. ඒක ඔයගොල්ලන්ගේ තියෙන මම එක ආයෙ ලියන්න ගියේ නැත්තේ. ඒතර සාපේක්ෂව අඩු ඩීවියේෂන් එක ඇවිල්ලා තියෙන්නේ කොතැනද? බරිතාගයන් 3ක් දුන්න අවස්ථාවට නේ. බරිතාගයන් 3ක් දුන්න හතරවෙනි කොටසට තමයි 9.4 ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් විවරණය කියලා දාලා අපිට ඒක ලියන්න පුළුවන්. විවරණය මෙම ක්‍රම 6 යටතේම ලැබුණු මෑඩ්ඩාගයන් සැසඳීමේදී මෙම ක්‍රම 6 යටතේම ලැබුණු මෑඩ්ඩාගයන් සැසඳීමේදී මෑඩ්ඩාගයන් සැසඳීමේදී ක්‍රම සාපේක්ෂව වඩා අඩුම මෑඩ් සමානයි 9.4 ලැබී ඇත්තේ බිංදුව දශම 6කමා බිංදුව දශම 3කමා බිංදුව දශම 1 ලෙස බරිත අගයන් ලබාගත් ලෙස බරිත අගයන් සැලකූ බරිත චල මධ්‍යන ක්‍රමය සඳහාය. බරිත චල මධ්‍යන ක්‍රමය සඳහාය. එබැවින් එම බරිත චල මධ්‍යන ක්‍රමය මෙම අවස්ථාවේදී සාපේක්ෂ වඩා හොඳ පුරෝකථන ක්‍රමය ලෙස හඳුන්වා දිය හැකිය. right? ඒතර ඕක තමයි සංසන්දනය වෙන්නේ. හරි? සංසන්දනය වෙන්නේ. පැහැදිලිද? දැන් විභාගෙදී ඔයගොල්ලන්ට ඔහොම අවස්ථා දෙන ඔච්චරම 6ක් අහන්නේ නැහැ. හරි? බොහෝ අවස්ථා දෙකයි තියෙන්නේ. අවස්ථා දෙකක් දීලා වඩාම හොඳ එක මොකක්ද කියලා අහන. ඒතර මෑඩ් හොයලා අඩු මෑඩ් අගයේ තියෙන එක තමයි තෝරගන්න තියෙන්නේ. හරි? අඩු මෑඩ් අගයේ තියෙන එක තමයි තෝරගන්න තියෙන්නේ. හරි? දැන් මෙතනදී මම විශේෂයෙන් මේ ස්ක්‍රීන් එක තාමත් ඔයගලන්ට පේන්න තියෙන නිසා තවත් දෙයක් තහවුරු කිරීම කළොත් දැන් මෙන්න මේකෙදි මම මේ 80 කියන එක දාලා තියෙන්නේ ජනවාරි වල ෆෝකාස්ටඩ් අගය අපිට ප්‍රශ්නය තුලදී දෙනවා. හරි? ප්‍රශ්නය තුලදී දෙනවා. එතකොට සමහර අවස්ථාවක
හිතන්න පුළුවන් අපි මෙන්න මේ ජනවාරි මාසේ සම්පූර්ණයෙන් අයින් කරලා දාලා. මොකද ඒකේ 80 කියන එක පේපර් එකේ දුන්න එකක් නේ අපි කැල්කියුලේට් කරපු එකක් නෙමෙයි. එහෙනම් ඒක සම්පූර්ණයෙන් අයින් කරලා දාලා 5 කියන ARNF වල මාපාංකයේ 5 කියන එක විතරක් අරගෙන ඒක හලලා දාලා එතනින් පල්ලෙහා ගියන් විතරක් අරගෙන කරනවාද කියලා. හරි. එතකොට මේක 154.28 නෙමෙයි 149.28. එතකොට 149.28 ඉලක්කම් කීයද එතකොට තියෙන්නේ? 1 2 3 4 5 6 7යි. 7කින් බෙදලා මෑඩ් ලියනවාද කියලා. හරි? මෑඩ් ලියනවාද කියලා. ඒක එහෙම ගන්න එක නිවැරදි වෙන්නේ නැහැ. හේතුව තමයි ඒ කියන්නේ අපිට ෆුල් රේන්ජ් එකක් ඇවිල්ලා තියෙන වෙලාවකදී අපි අගයන් හලන එක අනවශ්‍ය වැඩක්. දැන් කලින් අවස්ථා පහේදී ෆෝකාස්ට් ඩේ වලට ඉරි ඇඳුනානේ. එතකොට මේවත් ඉරි ඇඳුනා. එතකොට කරන්න දෙයක් නැහැ. නමුත් ඉලක්කමක් ඇවිල්ලා තියෙන ලාවක ඒක හලලා ගන්න එක හරිමදි. වැරද්දක්ම නෙමෙයි. ඉතින් නමුත් වැරද්දක් තමයි. හරි. වැරද්දක් නෙමෙයි නමුත් වැරද්දක් තමයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ 5 කියන ඉලක්කමත් අරගෙන ෆුල් රේන්ජ් එක 8ෙන්ම තමයි බෙදන්න ඕනේ. මේ විදිහට ගන්න එක එච්චර හොඳ වෙන්නේ නැහැ. හෙවත් වැරදි කියලා තමයි කියන්නේ. හරි. ඒකත් මතකේ තියාගන්න. එහෙනම් මම තව ඔයගොල්ලන්ට ගානක් දෙන්නම්. අභ්‍යාසයක් විදිහට කරන්න. මේක ලියාගමු අභ්‍යාස. ජනවාරි සිට අගෝස්තු දක්වා ආයතනයක් ලද විකුණුම් අගයන් රුපියල් 1000 වලින් පහත වගුවේ දැක්වේ. රුපියල් 0.3 ටේබල් එක දාන්න. අයන කොටස ඒකේ පළවෙනි කොටස අයන්න එක මාත්‍රයේ 3 වන සරල චල මධ්‍යන සලකමින් මාත්‍රයේ 3 නම් කොයි මාසෙ ඉඳලාද ගන්න පුළුවන්? ඒක පළවෙනි 3 හැලෙනවානේ අප්‍රේල් ඉඳලා. මාත්‍රයේ 3 වන සරල චල මධ්‍යන සලකමින් අප්‍රේල් සිට අගෝස්තු දක්වා සැප්තැම්බර් ගන්නත් පුළුවන්. අපි ඒක නොගෙනින් හරි. මොකද මෑඩ් වලට සැප්තැම්බර් ඕනේ නැති නිසා. අප්‍රේල් සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරා.
දෙවෙනි කොටස ආසන්න මාසයට වැඩි බරක් ලබා දෙමින් ආසන්න මාසයට වැඩි බරක් ලබා දෙමින් 0.5 0.3 0.1 යන බරිත අනුපාතය යටතේ බරිතයල මධ්‍යන යොදා ගනිමින් කලින් ගානේ අවසානයේම තමයි ජනවාරි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. ජනවාරි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. සමාන ජනවාරි නෙමෙයි හතරක් වෙනවනම් පහෙන් පටන් ගන්න මැයි සිට ඒක වැරදුනා මට මැයි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. පළවෙනි හතරම හැලෙනවනේ. ඊට පස්වෙනි මාසෙන් තමයි පටන් ගන්න. මැයි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. මැයි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. හතරවෙනි එක ජනවාරි මාසයේදී ජනවාරි මාසයේ සඳහා පුරෝකථන විකුණුම් රුපියල් 5400 දැන් දහස් වලින් නේද? එතකොට තව බිඳු තුනක් දාන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ 5400 විතරයි ගන්න ඕනේ. දහස් අයින් කරලා නේ. 5.4 මිලියන් කියලා තිබ්බට ජනවාරි මාසය සඳහා පුරෝකථන විකුණුම් රුපියල් මිලියන 5.400.3 ලෙස උපකල්පනය කරමින් මතකද 5400 විතරයි ගන්න යා. ලෙස උපකල්පනය කරමින් සහ ඇල්ෆා සමානයි 0.6 සලකමින් ඝාතීය සුමටන ක්‍රමයේ භාවිතයෙන් ඒතර පටන් ගන්න වෙන්නේ පෙබරවාරි වෙලනේ. ඝාතීය සුමටන ක්‍රමයේ භාවිතයෙන් පෙබරවාරි සිට අගෝස්තු දක්වා විකුණුම් පුරෝකථනය කරා. විකුණුම් පුරෝකථනය කරා. විකුණුම් පුරෝකථනය කරා. කොටස් තුනයි නේ. කොටස් තුනයි. පළවෙනි එක මාත්‍රය 3 දෙවෙනි එක බරිතයල මධ්‍යන තුන්වෙනි එක ඝාතීය සුමට. මම 4 කියලා ලියලා තිබුණේ වැරදීමකින්. කොටස් තුනයි. ඊට පස්සේ ආයන්න ඉහතදී
ඉහත එක් එක් අවස්ථාව යටතේ ලබාගත් පුරෝකථන අගයන් භාවිතා කරමින් ඉහත එක් එක් අවස්ථාව යටතේ ලබාගත් පුරෝකථන අගයන් භාවිතා කරමින් කමා එම එක් එක් අවස්ථාව සඳහා මෑඩ් ගණනය කරන්න. එම එක් එක් අවස්ථාව සඳහා මෑඩ් ගණනය කරන්න. මෑඩ් ගණනය කර මෙම අවස්ථාවේදී වඩාත්ම යෝග්‍ය පුරෝකථන ක්‍රමය හඳුනා ගන්න. මෙම අවස්ථාවේදී වඩාත්ම යෝග්‍ය පුරෝකථන ක්‍රමය හඳුනා ගන්න. ඒතර මේ තියෙන්නේ ඔයගලන්ගෙන් විභාගෙදී අසන්න පුළුවන් නිසක ගැටලුව. හරි විභාගෙදී අසන්න පුළුවන් නිසක ගැටලුවක් තමයි මේ තියෙන්නේ. ඒතර ඒකට පිළිතුර ලියන්න අපිට පුළුවන් දැන්. හරි අපිට පිළිතුර ලියන්න පුළුවන්. හරි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් එක්ක ඔයගලන්ට පුරෝකථන දෝෂ ගණනය කිරීම සඳහා මෑඩ් භාවිතා කිරීම පිළිබඳව අවබෝධයක් ලැබුණා කියලා. හරි එහෙනම් අපි ඊළඟ දවසකදී නැවත ඊළඟ වීඩියෝ එකකින් ඔයගලන්ව හමු වෙමු. එහෙනම් එතෙක් සියලු දෙනාටම ආයුබෝවන්. තව එක දෙයක් කියන්න තියෙනවා මේ යටතේ තියෙන ප්‍රශ්න පත්‍ර ගන්නොත් ඔයගොල්ලෝ හදන්න. මොකද මම කලින් කිව්වා වගේ මේක නිසක ගැටලුවක් විභාගෙදී නිසකේම විමසන නිසා ප්‍රශ්න පත්‍ර ගන්නොත් කරන්න මේ channel එකේ මේ playlist එකේම operation management playlist එකේම ඔයගොල්ලන්ගේ පසුගිය විභාග ගණනොත් අපි දාලා තියෙනවා. හරි? ඒතර ඔයගොල්ලෝ ඒව කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ නිර්වද්‍යතාවය කොහොමද කියලා. හරි එහෙනම් අපි ඊළඟ දවසකදී නැවත හමු වෙමු. සියලු දෙනාටම ආයුබෝවන්. ජයක් වේවා.